Hi children, today I'm going to teach you the fifth lesson of in grade 7 students textbook Once Upon a Time. And this lesson you can learn how to use conjunctions. Where do we use conjunctions? Okay, let's turn into the lesson and have what is in there. හොඳයි දරුවනේ මම අද ඔයගොල්ලන්ට තේරුම් කරලා දෙන්න යන්නේ නැත්නම් කියලා දෙන්න යන්නේ හතේ පන්ති පස්වෙනි පාඩම් එකකයේ once upon a time එහෙම නැත්නම් එකමත් එක කාලෙක කියලා කියන පාඩම් එකකයේ මේ පාඩම් එකක තුලින් ඔයගොල්ලන්ට සම්බන්ධ වාචක පිළිබඳ දැනුම ලබා ගන්න පුළුවන්. අපි බලමු පාඩම් එකකයේ සාකච්ඡා කරලා මොනවද මේ පාඩම් එකකයේ තියෙන්නේ කොහොමද අපි සම්බන්ධ වාචක භාවිතා කරන්නේ කියලා. Once upon a time. Activity 1. Act out. You can see there are three characters. Arjuna, Mother and Radhika. They are discussing the history of the earth. So, let's read the act out and have an idea of the lesson. හොඳයි. once upon a time එහෙම නැත්නම් එකමත් එක කාලෙක කියලා කියන පාඩම යටතේ ඕගොල්ලන්ට දකින්න පුළුවන් වෙනවා චරිත තුනක සංවාදයක් මුලින්ම පළවෙනි අභ්‍යාසය හැටියට. එහිදී අර්ජුන, මව සහ රාධිකා යන චරිතයන් සංවාදයේ නිරූපණය වෙනවා. සංවාදයේ අපි සාකච්ඡා කරන්න කලින් දරුවනේ ඔයගොල්ලන්ට පේනවා පාඩම් ඒකකයේ තුල තද පැහැති වචන කිහිපයක් and but කියන පද වගේම o කියලා කියන පදේ අපි දන්නවා but and o වගේ පදවල පද හඳුන්වනවා සම්බන්ධ වාචක එහෙම නැත්නම් conjunctions කියලා. සරලවම කියනවා නම් සම්බන්ධ වාචකයක් අපි යොදා ගන්න වාක්‍ය සම්බන්ධ කිරීම සඳහා. අපි බලමු සංවාදයේ කියවලා පාඩමේ අන්තර්ගතය පිළිබඳව. අර්ජුන, Mother, how did this world begin? අම්මේ කොහොමද මේ ලෝකය හැදුනේ? පටන් ගත්තේ? Mother, well, there are many different ideas about that. Radhika, why don't you tell your brother what you learned about it at school? හොඳයි. ඒ ගැන අදහස් කී ගොඩක් තියෙනවා. වෙනස් වෙනස් වූ අදහස්. රාධිකා, ඇයි ඔයා ඔයාගේ සහෝදරයට කිව්වේ නැත්තේ ඔයා පාසලේදී ඉගෙන ගත්ත දේවල් පිළිබඳ ඒ ගැන කියලා අම්මා රාධිකාට කියනවා. රාධිකා කියනවා Scientists believe that the earth was created from a ball of dust and gas. විද්‍යාඥයෝ විශ්වාස කරනවා ගෑස් සහ දූවිලි වලාවකින් පෘථිවිය නිර්මාණය වුණයි කියලා රාධිකා කියනවා. The earth was very hot then. Gradually it cooled down and hardened. ඒ කාලේ පෘථිවිය ගොඩක් රස්නේ. ක්‍රමක්‍රමයෙන් gradually it cooled down and hardened. ඒක සීතල වෙලා තද වුණා නැත්නම් ඝන බවට පත් වුණා කියලා විද්‍යාඥයන් විශ්වාස කරනවා කියලා රාධිකා කියනවා. අර්ජුන කියනවා wow, what happened after that? මොකද්ද සිද්ධ වුණේ ඊට පස්සේ? රාධිකා කියනවා the land, the sea, atmosphere began to form but there was no life on earth.
ගොඩබිම මුහුද සහ වායු ගෝලය නිර්මාණය වුණා ඊට පස්සේදී නමුත් කිසිදු ජීවියෙක් පෘථුවිය මත හිටියේ නැහැ කියලා රාධිකා කියනවා. බලන්න වාක්‍ය දෙක සම්බන්ධ කරා නමුත් කියන පදේ. but නමුත්. අර්ජුන අහනවා nothing at all කොහෙත්ම හිටියේ නැද්ද? රාධිකා කියනවා nothing at all. Life first began in the sea as a bacterium. ජීවය මුලින්ම මුහුදේ තමයි හටගත්තේ බැක්ටීරියාවක් විදිහට තමයි ජීවය මුහුදේ මුලින්ම හටගත්තේ කියලා රාධිකා කියනවා. Plants appeared next on land followed by animals. ඊට පස්සේ ගොඩබිමේ ගස්වැල් වැවෙනවා පස්සේ සතුන් නිර්මාණය වුණා කියලා රාධිකා කියනවා අර්ජුනට. අර්ජුන කියනවා oh really? When did dinosaurs come into the world? When කවදද dinosaurs ලා පෘථිවියට ආවේ කියලා අර්ජුන අහනවා. Dinosaurs appeared much later. Amphibians and reptiles were there before them. But birds and mammals came later. ඩයිනෝසර්ස්ලා ගොඩාක් පස්සේ තමයි ආවේ. නමුත් ඊට කලින් උභයජීවීන් සහ උරගයින් පෘථිවියේ හිටියා. නිර්මාණය වුණා. birds කියලා කියනවා කුරුල්ලන් and mammals meaning ශීරපායි සතුන්. පස්සේ තමයි නිර්මාණය වුණේ. how about people? තොර මිනිස්සු කොහොමද නිර්මාණය වුණේ කියලා අර්ජුන අහනවා. Humans appeared on Earth last. Some scientists believe that humans evolved from apes. මිනිස්සු පසුව තමයි පෘථිවියේ පහළ වුණේ නිර්මාණය වුණේ. සමහර විද්‍යාඥයන් විශ්වාස කරනවා මිනිස්සු වානරයාගෙන් පරිණාමය වුණාය කියලා. Early humans hunted and gathered food. මුලින්ම මිනිස්සු දඩයම් කරලා ආහාර එකතු කරගත්තා. Later they learned to make tools and to use fire. පස්සේ වුන් ඉගෙන ගත්තා උපකරණ නිර්මාණය කරන්න සහ ගින්දර භාවිතා කරන්න. අර්ජුන අහනවා what happened to the dinosaurs? dinosaurs වලට මොකක්ද උනේ? රාධිකා අහනවා කියනවා why don't you find it out yourself? ඇයි ඔයා ඒව හොයන්නේ නැත්තේ ඔයාම? I have a book and a DVD on dinosaurs. මාගාව පොතක් සහ DVD එකක් තියෙනවා dinosaurs ලා පිළිබඳව. You can read that book or watch the DVD. ඔයාට පොත කියවන්න පුළුවන්. එහෙම නැත්නම් DVD එක බලන්න පුළුවන්. දෙකෙන් එකක් කියලා කියන අදහස ප්‍රකාශ කරන තව ඕ කියන පදේ සම්බන්ධ වාචකය යොදාගෙන තියෙනවා. ඔබට දෙබස එහෙම නැත්නම් ඔබට මේ සංවාදය පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා. Activity 2 read the conversation and complete the flow chart. දෙවන අභ්‍යාසය ඔබට පැහැදිලි read the conversation ඒ කියන්නේ සංවාදය කියවන්න. ඔබ කලින් සංවාදය අපි කියුවා. complete the flow chart ගැලීම් සටහන සම්පූර්ණ කරන්න. ඒ අර්ථයෙන් මම ඔබට ගැලීම් සටහනේ පළමු සහ දෙවන අවස්ථා පමණක් පැහැදිලි කරන්නම්. The earth was created from a ball of dust and gas. පෘථුවිය දුවිලි වලාවකින් සහ ගෑස් වලින් නිර්මාණය වුණා කියලා පළවෙනි ගැලීම් සටහනේ තියෙනවා. ඊළඟට කියනවා the first life හිස් තැනක් තියෙන ඔබට සම්පූර්ණ කරන්න තියෙන්නේ. The first life began in the sea as a bacterium. පළමු ජීවය බැක්ටීරියාවක් විදියට මුහුදෙන් හටගත්තා කියලා කියන එක තමයි අපිට දෙවෙනි ගැලීම් සටහනේ දෙවනුව අපට සම්පූර්ණ කරන්න තියෙන්නේ. ඒ ආකාරයෙන් ඔබට ගැලීම් සටහන සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ වගේම ඔබට ව්‍යාකරණ කොටස ඊළඟට ඔබට දකින්න පුළුවන්. ව්‍යාකරණ කොටස යටතේ ඔබට තියෙනවා and but o කියන පද පිළිබඳව අවධානය යොමු කරන්න. We can combine sentences using and but o.
අපිට සම්බන්ධ වාක්‍ය කම්බයින් නැත්නම් සම්බන්ධ කරන්න පුළුවන් මේ පද යොදාගෙන නම් අපිට පැහැදිලි and but ඕ කියලා කියන පද සම්බන්ධ වාචක එහෙම නැත්නම් conjunctions කියලා මේවට කියනවා. සරලව කියනවා නම් සම්බන්ධ වාචක අපි යොදා ගන්න දරුවනේ වාක්‍ය සම්බන්ධ කිරීම සඳහා. ඔබට මම මෙහි පළවෙනි උදාහරණය පැහැදිලි කරන්න මේ ආකාරයෙන් the earth cool down, the earth harden, the earth cool down and harden. ඔබට පැහැදිලි පෘථුවිය සීතල වුණා ඒ වගේම ඝන වුණා. වාක්‍ය දෙක සම්බන්ධ වෙච්ච විදිහ ඔබට පැහැදිලි වෙනවා ඇති. බලන්න මම but එක යොදාගෙන සම්බන්ධ කරන වාක්‍යයක් ඔබට දැන් පැහැදිලි කරන්නම් උදාහරණේ තියෙන. The land, sea and atmosphere began to form. There was no life on earth. වාක්‍ය දෙක ඔබට පැහැදිලි. ගොඩබිම, මුහුද, වායුගෝලය නිර්මාණය වෙන පටන් ගත්තා. There was no life on earth. පෘථිවි මත ජීවියක් තිබෙන්නේ නැහැ කියන වාක්‍ය දෙක. ඒ වාක්‍ය දෙක ඔබට අපිට සම්බන්ධ කරන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන්. The land, sea and atmosphere began to form but there was no life on earth. ගොඩබිම, මුහුද, වාතය නිර්මාණය වෙන පටන් ගත්තා. නමුත් ජීවයක් පෘථිවියේ තිබෙන්නේ නැහැ කියලා but එක යොදාගෙන ඔබට වාක්‍ය දෙක සම්බන්ධ කරන්න පුළුවන් ඒ ආකාරයෙන්. You can read the book, you can watch the DVD. ඔබට පොත කියවන්න පුළුවන්, ඔබට DVD එක බලන්න පුළුවන් කියන වාක්‍ය දෙකෙන් සම්බන්ධ කරනවා අපි දෙකෙන් එකක් කරන්න පුළුවන් කියන විදිහට ඕ කියන පදය යොදාගෙන. You can read the book or watch the DVD. ඔබට පොත කියවන්න පුළුවන්, එහෙම නැත්නම් DVD එක බලන්න පුළුවන්. ඔබට පැහැදිලි and කියලා කියන පදයේ තේරුම තමයි සහ කියන එකෙන් වාක්‍ය දෙකක් සම්බන්ධ කරනවා. but කියන එකෙන් නමුත් ඒ කියන්නේ එකක් නැත්තම් මෙන්න මේ දෙයක් කියන අදහස නමුත් කියලා කියන දේ සම්බන්ධ කරන වාක්‍ය දෙක ඕ කියන එකෙන් සම්බන්ධ කරනවා. එහෙමත් එසේත් නැත්තම් මේක අනික තවත් අවස්ථාවක් තියෙනවා යන්න ප්‍රකාශ කිරීම සඳහා ඕ කියන පදය අපි යොදාගෙන වාක්‍ය දෙක මේ ආකාරයෙන් සම්බන්ධ වෙනවා. ඒ අර්ථය ඔබට activity 3 එහෙම නැත්තම් තුන්වන අභ්‍යාසය සරලවම සිදු කරන්න උත්තර සපයන්න පුළුවන් කියලා මම හිතනවා. ඊළඟ අභ්‍යාස තමයි ඔබට activity 4 එහෙම නැත්නම් හතරවන අභ්‍යාසය. අපි හතරවන අභ්‍යාසයෙන් පස්වන අභ්‍යාසයට යමු. Describe the following picture of early civilization. You may use the phrase in activity 4. activity 4 එකේ තියෙනවා phrases ටිකක් ඔබට speaking test එකක් තියෙන කතාවක් කරන්න. එතකොට early civilization කියලා කියන්නේ අතීත ශිෂ්ටාචාරය මුල් ශිෂ්ටාචාරයක් කොහොමද බිහි වෙන්නේ? ඔබ දන්නවා ගංගා නිම්නාශ්‍රිතව තමයි ශිෂ්ටාචාරයන් බිහි වෙන්නේ. එහෙනම් ඒ ශිෂ්ටාචාරයක පින්තූරයක් තමයි ඔබට පැහැදිලි වෙලා තියෙන. පින්තූරයක් තමයි ඔබට දිස් වෙන්නේ පස්වන අභ්‍යාසය. එහෙනම් පස්වන අභ්‍යාසයේ පින්තූරය දිහා බලාගෙන ඔබට විස්තර කරන්න තියෙන පින්තූරය පිළිබඳව. අපි ඊළඟට 6 වෙනි අභ්‍යාසයට read the passage and match them with the question given. ඔබට ප්‍රශ්න කිහිපයක් 6 වෙනි අභ්‍යාසයේ තියෙනවා. ප්‍රශ්න 5ක් තියෙනවා. ওই ප්‍රශ්න පහට උත්තර සපයන්න තමයි ඔබට තියෙන්නේ. ප්‍රශ්න පහට උත්තර සපයන්න තියෙන්නේ passage ඔබට කිහිපයක් තියෙනවා නැත්නම් ඡේදයන් ඔබට 5ක් තියෙනවා. මේ ඡේදයන් 5 කියවලා තමයි ප්‍රශ්න පහට උත්තර සපයන්න තියෙන්නේ. ඒ අර්ථයෙන් මම පළවෙනි ඡේදය ඔබට පැහැදිලි කරන්න මෙන්න මේ ආකාරයෙන්. Dinosaurs were a group of prehistoric animals. Dinosaurs කියන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් සත්ව කොට්ටාශයක්. They lived on earth a long time ago. ඔවුන් හුඟ කාලකට පෙර තමයි පෘථිවියේ ජීවත් වුණේ. They had scale skin, lived on the land and laid eggs. ඔවුන්ට තිබ්බේ කොරපොතු සහිත සමක් සහ ඔවුන් ගොඩබිම ජීවත් වුණේ ඒ වගේම ඔවුන් බිත්තර දැම්මා. The word dinosaur means terrible reptile in Ancient Greek. Dinosaur කියලා කියන පදයේ තේරුම තමයි අතීත ග්‍රීකකට අනුව දරුණු උරගයින් කියන නම තමයි dinosaur කියලා කියන එකේ තේරුම. හොඳයි දරුණු ඔබට පැහැදිලි වෙන්නේ නැති A කියලා කියන ඡේදය පිළිබඳව අපි B කියන ඡේදය පිළිබඳව අවධානය යොමු කරමු. There were no humans on earth when dinosaurs lived on it. Dinosaurs first
appeared on earth about 230 million years ago. ඩයිනෝසර්ස්ලා ජීවත් වෙද්දී පෘථිවියේ මිනිසුන් සිටියේ නැහැ. ඩයිනෝසර්ස්ලා අවුරුදු මිලියන 230කට කලින් තමයි පෘථිවියේ ජීවත් වුනේ. They lived here for about 165 million years. ඔවුන් අවුරුදු මිලියන 165ක් පෘථිවියේ ජීවත් වුණා. The period in which they lived is called the Mesozoic era. ඔවුන් ජීවත් වුණු කාලය Mesozoic era, the Mesozoic යුගය ලෙස හඳුන්වනවා ඩයිනෝසර්ස්ලා පෘථිවියේ ජීවත් වුණු කාලය. ඔබට 6 වන අභ්‍යාසය පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා. Activity 7. 7 වන අභ්‍යාසය. 7 වන අභ්‍යාසය ඔබට තියෙන්නේ find the meanings of the following words from a text. නේද? ටෙක්ස්ට් එකෙන් ඔබට මෙන්න මේ වචනවල තේරුම තමයි ඔබට සපයන්න තියෙන්නේ. මම පළවෙනි වචනය කියන ඩයිනෝසර් කියලා කියන වචනේ. ඒතකොට ඩයිනෝසර් කියලා කියන වචන ඔබට පැහැදිලි. ටෙක්ස්ට් එකේ ඔබට තිබ්බා terrible reptile. බිහිසුණු උරගයින් කියන වචනය තමයි ඩයිනෝසර් කියලා කියන එකේ තේරුම. ඒ ආකාරයෙන් ඔබට මේ ඡේදයන් 5ක් තියෙන ඡේදයන් 5 ඔබ කියවද්දී දරුවනේ හොඳට මතක තියාගන්න. ඔබ ඡේදයන් 5ක් කියවද්දී ශබ්දකෝෂයක් එහෙම නැත්නම් ඩික්ෂනරි එකක් ළඟ තබා ගන්න. ඩික්ෂනරි එක ළඟ තබාගෙන ඔබ කියවන්න. එතකොට ඔබට එබ 7 වෙනි අභ්‍යාසය පහසුවෙන්ම 7 වෙනි අභ්‍යාසයට පහසුවෙන් උත්තර තපයන්න පුළුවන් වෙනවා. ඔබට ඊළඟට පැහැදිලි ඊළඟට තියෙනවා දකින්න ලැබෙනවා when සහ while කියලා පද දෙකක්. read these sentences. මොකද මේ when සහ while කියලා කියන්නේ? කියන එකේ තේරුම ඔබට ගන්න පුළුවන් මේ වාක්‍ය දෙක කියවීම තුල. There were no humans on earth when dinosaurs lived in it. ඩයිනෝසර්ස් ජීවත් වෙන විට පෘථිවියේ මිනිසුන් සිටියේ නැහැ. ඒතර when කියන එකෙන් සම්බන්ධ කරලා තියෙන වාක්‍ය දෙකක්. එහෙනම් විට කියලා කියන කාලය අඟවන සම්බන්ධ වාචකය තමයි when කියලා කියන්නේ. While dinosaurs were living on earth, a huge meteorite crashed into it. ඩයිනෝසර්ස්ලා ජීවත් වෙමින් ඉන්නකොට පෘථිවියේ විශාල උල්කාවක් ගැටුණා කියලා දෙවෙනි වාක්‍යය කියන while කියන පදයේ තේරුම තමයි අතරතුර කියලා කියන අදහස. ඔබට පැහැදිලි වෙන්නේ නැති. එහෙනම් ඔබට 8 වෙනි අභ්‍යාසය කරන්න පුළුවන්. 8 වෙනි අභ්‍යාසයේ උත්තර සපයන්න පුළුවන් සරලවම join these sentences with when. when කියන පදය යොදා 8 වෙනි අභ්‍යාසයේ උත්තර සපයන්න පුළුවන්. ඒ වගේම while කියන පදය යොදා ඉතිරි වාක්‍ය දෙකට ඔබට උත්තර සපයන්න පුළුවන්. අපි ඊළඟ අභ්‍යාසය විදිහට 10 වෙනි අභ්‍යාසය තෝරගන්නවා. read the given description about මුනිදාස කුමාරතුංග. මුනිදාස කුමාරතුංගයන් පිළිබඳව විස්තරයක් තියෙනවා. ඔබට 10 වෙනි අභ්‍යාසයේ තියෙන්නේ මුනිදාස කුමාරතුංගයන් පිළිබඳ විස්තරය කියවලා ඔබට ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ චරිතයන් 3ක් පිළිබඳව විස්තරයන් දීලා තියෙන. ඒ චරිතයන් තුනෙන් එක් අයෙකු පිළිබඳව විස්තරයක් ලියන්න තමයි ඔබට තියෙන්නේ. අපි බලමු මුනිදාස කුමාරතුංගයන් පිළිබඳව තියෙන විස්තරය කියවලා. මුනිදාස කුමාරතුංග. මුනිදාස කුමාරතුංග was born on 25th July 1887. මුනිදාස කුමාරතුංගයන් 1887 ජූලි 25 වන දින තමයි උපත ලැබුවේ. He was a writer, poet, journalist and grammarian. ඔහු වෘත්තියෙන් ලේඛකයෙක්, ඒ වගේම මාධ්‍යවේදියෙක්, ඒ වගේම ව්‍යාකරණඥයෙක්, ඒ වගේම ඔහු කවියෙක්. He wrote many Sinhala story books. ඔහු ගොඩක් සිංහල කතන්දර පොත් ලිව්වා. හිංසරය, හත්පන, මගුල් කෑම and කියවන නුවණ are some of them. හිංසරය, හත්පන, මගුල් කෑම සහ කියවන නුවණ කියලා කියන්නේ ඒවයින් කීපයක්. These books are popular among children even today. even today කියලා අදටත් කියන අදහස පුතේ even today කියන වචන පදයේ තේරුම අදටත් මේ පොත් ළමයින් අතර ප්‍රසිද්ධයි. මුනිදාස කුමාරතුංග funded the Hela Howla movement to promote the correct usage of Sinhala language. කුමාරතුංගයන් දායකත්වය දක්වනවා හෙළ හවුල කියලා කියන සංවිධානයට සිංහල භාෂාව
නිවැරදිව භාවිතා කරන්න කිරීම සඳහා හෙළහවුල කියලා කියන සංවිධානයට කුමාරතුංගයන් මුනිදාස කුමාරතුංගයන් ඔහුගේ දායකත්වය දක්වනවා. He wrote Sinhala grammar books. ඔහු ගොඩක් සිංහල ව්‍යාකරණ පොත් ලිව්වා. And had a wide knowledge of language like Tamil, Pali, Sanskrit, Greek and Latin. ඔහුට දෙමළ, පාලි, සංස්කෘත, ග්‍රීක් සහ ලතින් යන භාෂා පිළිබඳව හසල දැනුමක් ඒ වගේම තිබ්බා. In his lifetime, ඔහුගේ ජීවිත කාලය තුල he served as a school teacher, principal and school inspector. ඔහුගේ ජීවන ගමනේදී ඔහු ජීවන කාලය තුල විදුහල්පතිවරයෙක්, ඒ වගේම ගුරුවරයෙක්, ඒ වගේම පාසල් උපදේශකවරයෙක් විදියට සේවය කටයුතු කළා තියෙනවා. This eminent scholar passed away on 2nd March 1944. 1944 මාර්තු 2 වන දින මේ අසහාය දාර්ශනිකයා අප අතරින් සමුගන්නන. ඔබට කුමාරතුංගයන් පිළිබඳ විස්තරය පැහැදිලි. ඒ ආකාරයෙන් අනෙක් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයන් 30 දෙනෙකුගේ විස්තර ඔබට 59 වෙනි පිටුව තුල ඔබට අන්තර්ගත වෙනවා. එයින් ඔබට ඒ එක් අයෙකු පිළිබඳ විස්තර ලියන්න තමයි ඔබට තියෙන්නේ. අභ්‍යාස 11 activity 11. Give a short speech about famous Sri Lankan. ඔබට කෙටි විස්තරයක් දෙන්න තියෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ චරිතයක් පිළිබඳව. ඔබට උදාහරණයක් විදිහට තියෙන ඩී.එස්. සේනානායක, ලක්ෂ්මන් කදිරගාමර, ටී.බී. ජයා, මාටින් වික්‍රමසිංහ, ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි ඔබට උදාහරණයක් දීලා තියෙනවා. මේ වෙනි කෙනෙක් එක් අයෙකු පිළිබඳව ඔබට ස්පීච් එකක් දෙන්න තියෙන. ඔබ ස්පීච් එක ඔබ ලියන්න ඕනේ ස්පීච් එක කරුණු සොයාගෙන. ඒ ආකාරයෙන් දරුවනේ ඔබට පස්වන පාඩම ඔබේ 7 වසර පස්වන පාඩම once upon a time කියන පාඩම ඔබට පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. අපි මේ ආකාරයෙන් තවත් පාඩම් ඒකකයකදී නැවත හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්. Okay, bye bye.